බලන්න අපිට කතා කරන්න තියෙන කොටස ජලය ටියුට් එකේ 7 වෙනි ප්‍රශ්නේද තියෙන්නේ 9. ඒ බලන්න 9 වෙනි ප්‍රශ්නය අටවෙනි එක කළාද? ආව් ඒක කළා නේද? හරි. 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අර පෘථිවි පෘෂ්ඨයේ තියෙන ජල ප්‍රතිශතය ඒක වට ප්‍රස්ථාරයකින් දක්වන්න කියලා. එතකොට මතක ඇති මේකෙදි ප්‍රස්ථාරයක් විදිහට ඇඳාම විශාල ප්‍රමාණයක් තියෙන්නේ සාගර සහ මුහුදු ජලය විදිහට. මේ විදිහට වට ප්‍රස්ථාරයක් ඇන්දොත් මේකේ ලොකු ප්‍රමාණයක් අපිට සාගර සහ මුහුදු ජලය විදිහට වෙන් කරන්න වෙනවා. ඝන අවස්ථාවේ තියෙන ජලය 2.5.8ක් විතර තියෙනවා. 0.01ක් තමයි භාවිතයට ගන්න පුළුවන් ජලය තියෙන්නේ. එතකොට මේ සාගර මුහුදු ජලය 97.4ක් විතර තියෙනවා. හතරයි එකක් කියලා නම් දාන්න පුළුවන්. ඊට පස්සේ ඝන අවස්ථාවේ ඇති ජලය ද්‍රව ප්‍රදේශවල ඝන අවස්ථාවේ ජලය කොච්චරක් තියෙනවද? 2.5.8ක් විතර තියෙනවා. එකයි 5.8ක් විතර තියෙනවා. ඊට පස්සේ පරිභෝජනයට ගන්න පුළුවන් ප්‍රයෝජනයට ගත හැකි ජලය 0.01ක් විතර තියෙන්නේ. මේ විදිහටයි ප්‍රස්ථාරය අඳින්න වෙන්නේ. හරිද? එතකොට ඒ විදිහට වට ප්‍රස්ථාරකින් දක්වන්න පුළුවන්. ඊට පස්සේ එනවා ජලය අපත යාම සිදුවන ආකාර වගුගත කරන්න කියලා. නිවසේදී කොහොමද පාසලේදී කොහොමද කියලා. හරි. නිවසේදී අපත යන විදියක් කියන්න බලන්න එකක් අරුණාදී. සර් 8 වෙනි ප්‍රශ්නේ කරේ නැහැ. හරි ඒක කරමු ඊළඟට. මේක කරලා ඊට පස්සේ කරමු.
ජලය අපත යන අවස්ථාව කියන්න බලන්න තරුණෙතු. රෙදි සේදීමේදී බේසමක් භාවිත නොකිරීම. හරි. රෙදි සෝදනකොට බේසමක් බේසමක් භාවිත භාවිත නොකිරීම. කිරීම. හොඳයි. හරි. ඊට පස්සේ සයොනි කියන්න බලන්න සයොනි එකක්. කරාමේ වැඩිපුර විවෘත කිරීම. ඔව්. ජල කරාමය වැඩිපුර විවෘත කිරීම. දිනිති ලිව් එකක් කියන්න බලන්න. ඉවතලන ජලය අගා කටයුතු සඳහා නොයෙදීම. ඔව්. ඉවතලන ජලය අගා කටයුතු ආදී සඳහා නොයදීම. ඒක ඇවිල්ලා මේ ජලය අපත යාම වළක්වා ගන්න කරන්න පුළුවන් දෙයක් විදිහට තමයි වඩා හොඳ. කියන්නේ යොදා ගැනීම කියන එක ලිව්වොත් ඒක අපත යාම වළක්වන ක්‍රමයක් විදිහට ගත්ත හැකි. ජමෝද්දයා මල් පැලවලට වතුර දැමීමේදී මල් බාල්දියක් භාවිතා නොකිරීම. ඔව්. මල් පැල වලට වතුර දානකොට මල් බාල්දියක් භාවිතා නොකිරීම නිසා. තිස්සංග හිටිය නේද? කොහෙද? වතුර ගහම උනාද? ඉස්සෙල්ලා මම දැක්ක ඉන්නවා. දැන් නැහැ නේ. වතුර ගහම වෙලා. ජෙනෝල් පැලවල ජලය පානය කිරීමේදී කෝප්පයක් භාවිතා නොකිරීම. ඔව්. ජලය පානය කිරීමේදී කෝප්පයක් භාවිතා නොකිරීම. හරි. හන්සිලු මෙත්සර ජලය අපත යන අවස්ථාවක් කියන්න බලන්න. මොකක්ද? සර් ඔව් කියන්නේ. වගා කටයුතු කිරීමේදී මල් බාල්දියක් මේ යොදාගෙන පැලවලට වතුර දැමීම වතුර නොදැමීම නිසා. නේද? ඔව්. හරි. සර් හරි. දහම් කැඩුණු කරාම අලුත් වඩියා නොකිරීම. හොඳයි. කැඩුණු කරාම අලුත් වැඩියා නොකිරීම. ඒකත් ජලය අපත යන අවස්ථාවක්. දැන් මේකේ තියෙන වෙනම පාසලේදී කියලා. පාසලේදී කියන එකට ගන්න පුළුවන් ඒවා මොනවද? පාසලේදී ජලය අපත යාම සිද්ධ වෙන්න පුළුවන් ආකාර සෙනොරි ජල කරාම ඇර දමා යෑම. ඔව් ජල කරාම ඇර දමා යාම. ඔව් ජල කරාම විවෘත කොට කතා කරමින් සිටීම. ජල කරාම විවෘත කර කතා කරමින් සිටීම. හොඳයි. ඒකත් ගන්න පුළුවන් එකක්. තව මොනවද පාසලේදී ජලය අපත යාම සිදෙන්න පුළුවන්? ඔව් පංචාලි පාසලේ ජල කරාම වලින් වතුර බීමේදී ඔව් පාසලේ ජල කරාම වලින් වතුර බීමේදී පානය කරනකොට අත් දෙක තියලානේ බොන්නේ. එතකොට අපත යන්න පුළුවන් ගොඩක්. තෝෂිත කියන එක පැහැදිලිව ඇහුනේ නැහැ. පාසලේදී අපත යාම යන්න බලන්න. සිග්නල් අලුත් වැඩියා නොකිරීමේදී අලුත් වැඩියා නොකිරීම. කැඩුණු ජල කරාම අලුත් වැඩියා නොකිරීම නිසා.
ඒ වගේ ඒවා ගන්න පුළුවන්. එතකොට පානය කරනකොට කැඩුණු ජල කරාම මේ අලුත් වැඩි නොකිරීම, ජල කරාම විවෘත කර යාම, ජල කරාම විවෘත කළා කතා කර කර සිටීම, ඒ වගේ ඒවා ගන්න පුළුවන් අපත යාම සිද්ධ වෙන අවස්ථා විදිහට. ඊළඟට තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ ජලය අපත යාම වළක්වා ගැනීමට කළ හැකි දේවල්. කොහොමද ජලය අපත යාම වළක්ව ගන්න පුළුවන්? උදාම්සි මල් පැලවලට වතුර දාද්දී මල් බදින භාවිතා කිරීම. හොඳයි. මල් පැලවලට වතුර දැමීමේදී මල් බාල්දියක් භාවිතා කිරීම. තා මොනවද අපත යාම වළක්වන්න පුළුවන් ක්‍රම? වෙන අය මොනවද ලිව්වේ? යොනාල් ජල කරාම විවෘත කර ඇතනම් මේවා වසා දැමීම. ඔව් ජල කරාම විවෘත කර ඇතනම් ඒවා වසා දැමීම. සමහරට අර වතුර නැති වෙලාවට හැරලා එහෙමම යනවනේ. තා මොනවද? ගිම්හානි මයික් එක ඔන් කරලා කියන්න. ජල ටැංකිය උතුරා නොයනසේ ජලය පොම්ප කිරීම. හොඳයි. ජල ටැංකි උතුරා නොයනසේ ජලය පොම්ප කිරීම. ඒතර අපත යන අවස්ථාවක් විදිහට ඕනනම් ඒකත් ලියන්න පුළුවන්. තරුපති ජල ටැංකිය උතුරා නොයාමට වග බලා ගැනීම. හරි. අරකම තමයි. භාෂිනී කැඩුණු ජල කරාම අලුත් වැඩියා කිරීම. හොඳයි. කැඩුණු ජල කරාම ඉක්මනින් අලුත් වැඩියා කිරීම. සජිනි ජලය පානය කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට පමණක් පානය කිරීම. ජලය පානය කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට පමණක් පානය කිරීමට වඩා හොඳයි අර ලබා ගැනීම කියලා දාන්න. එන මොකක් හරි භාජනයකට නම් ගන්නෙ ඒ බොන ප්‍රමාණයට විතරක් ගැනීම කියන එක. තව මොනවද? වෙන ලියපියෝ වෙන අය? ඔව් රිසෝ ඔව් දැන් මම දැන් ජොයින් උනේ මොනවද කරන්නේ? දැන් කරන්නේ මේ ගිය සතියේ දුන්න ප්‍රශ්න ටික ජලය ටියුට් එකේ 9 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස තමයි කතා කරමින් ඉන්නේ. තා මොනවද දැන් මේකේ අපත යාම වළක්වන්න කරන්න පුළුවන් දේවල්? ඒ පයින්වත් තව. ඔව් කියන බාන්න කෞශල්‍ය. වාජනයකට ජලයගෙන පිගන් කෝප සේදීම. දැයි කෙලින්ම අර ටැප් එකට අල්ලන්නේ නැතුව වාජනයකට ජලයගෙන පිඟන් කෝප්ප සේදීම. ඒකත් අපත යාම වළක්ව ගන්න පුළුවන් ක්‍රමයක්. දිලුෂ රෙදි සේදීමේදී බේසමක් භාවිතා කිරීම. ඔව් හරි. රෙදි සේදීමේදී බේසමක් භාවිතා කිරීම. හොඳයි. ඒ අපත යාම වළක්වන ක්‍රම. අර 8 වෙනි ප්‍රශ්නේ. ඒකේ මුලින්ම තිබෙන චිත්‍රයක් හෝ පෝස්ටරයක් අඳින්න කියලා සමහර අය ඇඳපු එක වෙලක් තිබ්බා. හොඳයි. දැන් ඇඳපු අය තියෙනවා නම් පෙන්වන්න බලන්න මට. දැන් ඒවපු අයත් හිටියා. චිත්‍රයක් හරි පෝස්ටරයක් හරි ඇඳපු එකක් තියෙනවා නම් කැමරාවට අල්ලන්න බලන්න. ඔව් ඇඳපු ඒවා අල්ලන්න බලන්න කැමරාවට ඇඳපු අය.
දැන් සමහර අය ලස්සනට ඇඳලා තියෙනවා. සමහරු එවලක් තිබ්බා. ඒතර ඒකේ මේ ජලයේ වැදගත් වෙන ආකාරය තමයි තියෙන්න ඕන පෝස්ටරයක් විදිහට හරි චිත්‍රයක් විදිහට හරි. හොඳයි. ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ ඊළඟ ප්‍රශ්නේ. අපට ජලය වැදගත් වෙන ප්‍රධාන ක්ෂේත්‍ර. හොඳයි. දැන් මොනවද ක්ෂේත්‍ර? ජලය අපිට මොන මොන ක්ෂේත්‍ර වලටද වැදගත් වෙනවා කිව්වේ? ඔව් කියන්න බලන්න හංසා. ජල විදුලිය ලබා ගැනීම සඳහා ඔව්. ජල විදුලිය ලබා ගැනීමට නැත්නම් නිපදවීමට. හරි. තව ක්ෂේත්‍රයක් දෙසරි. ජල ක්‍රීඩා සඳහා ඔව්. ජල ක්‍රීඩා සඳහා. ඒක තවත් ක්ෂේත්‍රයක් විදිහට ගන්න පුළුවන්. විනෝදාංශය සඳහා ඔව්. විනෝදාස්වාදය අපට ජලය වැදගත් වෙන ක්ෂේත්‍ර ගත්තොත් ජෙනුල් කියන්න බලන්න එකක්. කෘෂි කර්මාන්තය සඳහා හොඳයි. කෘෂි කර්මාන්තයට ඔව් කියන්න බලන්න. ගොවිතැන සඳහා කර්මාන්ත ශාලා සඳහා හරි. ගොවිතැනට ඒ වගේම කර්මාන්ත ශාලාවලට තිසඟ සනීපාරක්ෂක කටයුතු වලට හොඳයි. සනීපාරක්ෂක කටයුතු සඳහා ඉසුමි
ප්‍රවාහනය සඳහා ඔව් ප්‍රවාහන මාධ්‍යයක් විදිහට වැදගත් වෙනවා ප්‍රවාහන කටයුතු වලට. සයුනි අයිකේ කොන් කළා කියන්න. ජල විදුලිය නිපදවීම සඳහා හොඳයි. ජල විදුලිය නිපදවීම සඳහා ශේෂ දැන් කීපයක්ම කියවුණා. ඉසලි ගෘහස්ත කටයුතු සඳහා ඔව් ගෘහස්ත කටයුතු සඳහා. හොඳයි දැන් ගොඩක් කිව්වා කෘෂිකාර්මික කටයුතුත් ගන්න පුළුවන්. ගෘහස්ත කටයුතු ප්‍රවාහන මාධ්‍යයක් විදියට විනෝදාස්වාදය සඳහා ජල ක්‍රීඩා සඳහා ඒ වගේම ජල විදුලිය නිපදවීම සඳහා. ජලය සීමිත සම්පතක් ලෙස හඳුන්වන්නේ ඇයි කියලා අහනවා. මොකද්ද මේකට ලියන්න පුළුවන් පිළිතුර? ඇයි ජලය සීමිත සම්පතක් විදිහට සලකන්නේ? බිනදි ජලය ඉබේ හටගන්නා පරිසරයේ ඇති දෙයක් නිසා ජලය ඉබේ හටගන්නා ඇති දෙයක් නිසාද සීමිත සම්පතක් කියන්නේ? ඉබේ හටගත්තා කියලා සීමිත සම්පතක් වෙන්නේ නැහැ. තරුණේතු සර් ප්‍රයෝජනයට ගත හැකි ජලය පවතින්නේ ඊටාම සුළු ප්‍රමාණයක් නිසා. ඔව් මේක ස්වභාවිකව හටගත් එකක් තමයි. විශාල ප්‍රමාණයකුත් තියෙනවා. නමුත් ගන්න වෙන්නේ උත්තරේ විදිහට ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය ඊටාම සුළු ප්‍රමාණයක් නිසා. අර ප්‍රස්තාරෙත් පේනවා 0.0.01යි. ඒක තමයි උත්තරේ විදිහට ලියන්න වෙන්නේ. ඊට පස්සේ අහනවා පෘථිවි පෘෂ්ඨය ජලයෙන් වැසී ඇති ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස කොපමණද කියලා. ඒ කියන්නේ මුළු පෘථිවි පෘෂ්ඨය ගත්තොත් කොච්චරක් විතර ජලයෙන් වැහිලා තියෙනවද කියලා අහනවා. ඔව් අරුණාද ලිව්වද නට්ටන්ට ඉන්නේ? කියන්න බලන්න. සර් ඒක 100න් 70යි නේද? ඔව් ඒක 100න් 70යි තමයි. 170යි කියලා අපි ඔක් කියන්නේ. ඔව් මුළු භූමි ප්‍රමාණය 70ක් වැහිලා තියෙනවා ජලයෙන්. දල වශයෙන් ගත්තොත් 4න් 3ක් විතර ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 70 තමයි. එහෙමනම් ඒක තමයි උත්තරේ විදිහට ලියන්න වෙන්නේ. ඊට පස්සේ පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය කොපමණද කියලා අහනවා. පේන්නත් තියෙනවා මේ ප්‍රස්තාරෙම. ඔව් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් කියන්න බාන්න ඉසලි 100ට 0.01 හොඳයි 100ට 0.01 හරි. ඊට පස්සේ ඕකේ 10ත් කරන්න කිව්වද දා නෑ නේද? 10 වෙනි ප්‍රශ්නේ ලකුණු කරගන්න. ඊට කලින් 10ත් කරන්න කිව්වද? හරි 10 පළවෙනි කොටස ජල දූෂණය යනු කුමක්ද කියලා අහන්නේ. ඒතර ජල දූෂණය කියලා කියන්නේ මොකක් විදිහටද අපි හඳුන්වන්නේ සුමි? මොකද්ද ජල දූෂණය කියලා කියන්නේ? මේකේ කොන් කරලා කියන්න. හරි. ජලයට විවිධ අපද්‍රව්‍ය හෙවත් දූෂක එකතු වීම නිසා. ඔව් එතකොට එකතු වීම නිසා පරිභෝජනයට ගත නොහැකි තත්වයට පත්වීම. ජලයට නොයෙකුත් අපද්‍රව්‍ය හෙවත් දූෂක එකතු වීම නිසා එය පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වීම. හරි.
ඒ විදිහට තමයි ලියන්න වෙන්නේ. ජල දූෂණය සිදුවිය හැකි විවිධ ආකාර අහනෝ. ඒකට මොනවද? ඔව් කියන්න බලන්න එකක්. මෙහන්සා රසායනික ද්‍රව්‍ය ජලයට මුදා හැරීම. හොඳයි. රසායනික ද්‍රව්‍ය ජලයට මුදා හැරීම. තව මොනවද ජල දූෂණය සිද්ධ වෙන්න පුළුවන්? ඔව් විනායා මේක කොන් කළා කියන්න බලන්න. හරි. ජලයට ප්ලාස්ටික් බෝතල් වැනි ද්‍රව්‍ය එකතු කිරීම. හරි. ජලයට ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් එකතු කිරීම. තව මොනවද ජල දූෂණය වෙන්න පුළුවන්? දිස්වරි. රසායනික ද්‍රව්‍ය එකතු වීම. හරි. ජලයට රසායනික ද්‍රව්‍ය එකතු වීම. ජොනාල් සතුන්ගේ අපද්‍රව්‍ය ජලයට මුසු වීම. දැයි සතුන්ගේ අපද්‍රව්‍ය ජලයට මුසු වීම. චමෝද්දයා නාගරික කැලිකසල ජලයට බැහැර කිරීම. හොඳයි. නාගරික කැලිකසල ජලයට බැහැර කිරීම. තෙනුකි තෙනුකි මේක කොන් කළා කියන්න බලන්න. කියන්න. ජලයට අපද්‍රව්‍ය දැමීම. හරි. ජලයට විවිධ අපද්‍රව්‍ය දැමීම. සමහරට නිවෙස් වලින් වතු දාණය වෙන්න පුළුවන්. විහංග විහංග කියන එක ඇහෙන්නේ නැහැ. මයික් එක නම් ඔන් වෙලා තිබ්බේ. විනෝදි කර්මාන්ත ශාලාවල ඇති විවිධ අපද්‍රව්‍ය ජලයට මුදා හැරීම. හොඳයි. කර්මාන්ත ශාලාවල ඇති විවිධ අපද්‍රව්‍ය ජලයට මුදා හැරීම නිසා. හරි. මේවා එතකොට ජල දූෂණය සිද්ධ වෙන්න පුළුවන් විදි. ඊළඟට තියෙන ජල දූෂණය වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? ජල දූෂණය වළක්වන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. සෙනෝරි එකක් කියන්න බලන්න. කැලිකසල නියමිත පරිදි බැහැර කිරීම. හොඳයි. කැලිකසල නියමිත පරිදි බැහැර කිරීම. වෙරෝනිකා කෞශල්‍ය නාගරික ප්‍රදේශවල ප්ලාස්ටික් පොලිතීන් වැනි දෑ ප්‍රදේශයේ ඇති ජලාශවලට නොදැමීම. හොඳයි. ප්ලාස්ටික් පොලිතින් වගේ ඒවා ජලාශවලට නොදැමීම. තරුපති නෑවන්න ඇතිව ඉන්න. බීමට ගන්නා ජලයෙන් සතුන් නැවීමෙන් වැළකීම. දැන් බීමට ගන්නා ජලයෙන් සතුන් නැහැවීමෙන් වැළකීම. සදිනි රසායනික පොහොර කුණාශක ජලයට දැමීම. කාබනික පොහොර කෘමිනාශක ජලයට නොදැමීම. වළක්වන ක්‍රමනේ. හරි. තව මොනවද ගන්න පුළුවන්? ජල දූෂණය වළක්වන්න කළ හැකි දේවල්. දුරෙන් කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම. ඔව්. කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම. හොඳයි. ඊට පස්සේ එනවා ජල දූෂණය නිසා ඇතිවිය හැකි අහිතකර තත්ත්ව. මොනවද ජල දූෂණයෙන් හින්දා වෙන්න පුළුවන් අහිතකර තත්ත්ව? ඔව් තරු රෝග ඇතිවීම.
හොඳයි රෝග ඇතිවීම. තව මොනවද තියෙන්න පුළුවන්? අහිතකර තත්ත්ව. රෝග ඇතිවීම ඇරුණහම් තරුණෙතු පරිභෝජනයේ සඳහා ඇති ජල ප්‍රමාණය අඩුවීම සර්. හොඳයි. අපිට පාවිච්චි කරන්න තියෙන පරිභෝජනයට තියෙන ජල ප්‍රමාණය අඩුවීම. හොඳයි. තව මොනවද ජල දූෂණයෙන් ඇති වෙන්න පුළුවන් අහිතකර තත්ත්වයක්? ඔව් කියන්න බාන විනදි. ජලජ ජීවීන් නැති වී යාම. හොඳයි. ජලද ජීවීන් විනාශ වීම. තෝෂිත තෝෂිතගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. දැයි මොනවද වෙන අය ලියපු ඒවා තියෙන්නේ? ජල දූෂණය වළක්ව ගන්න මේ අහිතකර තත්ත්ව හින්දා ඇති වෙන දේවල් මොනවද කියලා තමයි අන්තිම ප්‍රශ්නේ තියෙන්නේ. අහිතකර තත්ත්වයන් සෙනොරි මිනිස් ජීවිතවලට බලපෑම් එල්ලවීම. හොඳයි. මිනිස් ජීවිත වලට බලපෑම් එළවීම. කොට විශේෂයෙන්ම රෝග අගින්න තියෙන්න පුළුවන්. පරිභෝජනයට ගන්න තියෙන ජල ප්‍රමාණය අඩුවීම. අමාශා වගා කටයුතු අසාර්ථක වීම. ඔව් වගා කටයුතු අසාර්ථක වීම. හංසිලු ජලජ ශාක විනාශ වීම. දැයි ජලජ ශාක විනාශ වීම. හෙම්දිනි කෙම්දිනි හොඳයි. දැන් ජල දූෂණයෙන් එතකොට අපිට රෝග ඇති වෙන්න පුළුවන්. පරිභෝජනයට ගත හැකි ජල ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ජලජ ශාක ඒ වගේම ජලජ වෙනත් ජීවීන් විනාශ වීම, වගා කටයුතු විනාශ වීම වගේ ඒවත් වෙන්න පුළුවන්. ඒ කාරණා ටික තමයි ඉතින් තියෙන්නේ. ශක්තියට අදාළ ටියුට් එකේ මොනවා හරි දුන්නද? නෑ නේද? හරි. ඒකේ ලකුණු කරගන්න අප්‍රේල් ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු කරගන්න අප්‍රේල් ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නය සහ දෙවෙනි ප්‍රශ්නය 1 2 ප්‍රශ්න දෙක ලකුණු කරගන්න. හොඳයි බලන්න අපි දැන් සටහන ලියමින් හිටපු එක ඒ වගේම දැන් ලබන සතියේ තමයි ටෙස්ට් එක තියෙන්නේ. ඒකට පේපර් එක අරගෙන තියාගන්න. එතකොට ඔය ටියුට් එකත් එක්ක හම්බෙලා ඇති. ලබන සතියේ ඉරිදා ටෙස්ට් එක තියෙනවා. ඒ නිසා ටියුට් එක අරන් තියාගන්න. ආවෙ තියෙන්නේ දැන් සමහර අය පෙන්නනවා පේපර් එක අරගෙන තියෙනවා. හොඳයි. ඒක ලබන සතියේ මම උපදෙස් දුන්නට පස්සේ උපදෙස් අනුව තමයි විවෘත කරන්නේ. ඒකට කිව්වා වගේම මේ අර කැමරා එකක් ටෙස්ට් කරගෙන තියාගෙන
මේ කැමරා එක නැති වුණොත් ඔයගලන්ට විභාග ලකුණු සම්බන්ධයෙන් ගැටලුවක් එනවා. ඒ නිසා කැමරා එකක් අවශ්‍ය වෙනවා. ෆෝන් එක තියෙනවා නම් කොහොමත් ෆෝන් එකේ තියෙනවනේ. මේ ඒ නිසා එදාට කැමරා එක ඔන් කරන්න වෙනවා. අපි මෙහෙ මාක් කරගන්නවා. ඒ කියන විදිහට කරන්නේ කවුද? සම්පූර්ණ වේලාව තුළ නිරීක්ෂණය කරමින් ඉන්නේ. ඉතින් ඒකේ මොනවා හරි බාධා වුණොත් විභාග ලකුණු වලදී ගැටලුවක් වෙනවා ඒගොල්ලන්ට. හින්දා කැමරා එකක් හදලා තියාගන්න සම්බන්ධ කරගෙන. ඒතර පාඩම් කරගන්න ඕන 1 2 3 පාඩම්. ජලයේ පාඩම දක්වා ජලයේ පාඩමත් එක්ක ශක්තිය පාඩම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය පේපර් එකට පළවෙනි වරට අදාළ වෙන්නේ 1 2 3 පාඩම් විතරයි. පස්සේ සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් අච්චුපත් හම්බෙලා තියෙනවා නම් අච්චුපත් හර කියවලා 1 2 3 පාඩම් පොඩ්ඩක් පාඩම් කරගන්න. හොඳයි අපි මේ කලින් දවසේ ශක්තිය සම්බන්ධයෙන් කතා කරනකොට කිව්වා ශක්ති ප්‍රභව කියලා වර්ගයක් ගැන. ශක්ති ප්‍රභවයක් කියන්නේ මොකකටද කියලා මතකද? මොකටද ශක්ති ප්‍රභවයක් කියන්නේ? මතකද? ඔව්. ශක්ති ප්‍රභවය කැමෝද්‍ය මොකද්ද ශක්ති ප්‍රභවයක් කියන්නේ? ශක්තිය සපයන දේවල් වලට හොඳයි ඔව්. ශක්තිය ලබාගත හැකි දේවල්. ශක්තිය සපයන දේවල්. ශක්ති ප්‍රභව කීපයක් ගැන අපි උදාහරණ කිව්වා. ඒවා එකින් එක විස්තර කරමින් හිටියේ. අපිට ඉන්න ප්‍රධානම ශක්ති ප්‍රභවය මොකද්ද? සනෝල මොකද්ද අපේ ප්‍රධානම ශක්ති ප්‍රභවය? සූර්යයා ඔව්. සූර්යයා තමයි ප්‍රධානම ශක්ති ප්‍රභවය වෙන්නේ. සූර්යයාගෙන් ලැබෙනවා කිව්වා ශක්ති වර්ග දෙකක්. එක ශක්ති වර්ගයක් ගැන අපි කතා කරා. තාප ශක්තිය ගැන. අනිත් ශක්ති වර්ගය එනෝ කදානි ශක්තිය. හොඳයි. ආලෝක ශක්තිය. හරි. අපි අන්තිමට කතා කරමින් හිටියේ ඒ කොටස තමයි මම හිතන්නේ. තාප ශක්තිය සම්බන්ධයෙන් කතා කරා. තරුණේතු අන්තිමට කියලා තියෙන ටික ටිකක් කියවන්නකෝ. සූර්යාගේ ආලෝක ශක්තිය යොදා ගන්නා අවස්ථා නම් කරන්න. නම් කළාද? මොනවද දැන් ආලෝක ශක්තිය යොදා ගන්න අවස්ථා? ඔබන් අත උස්සන්න සූර්යාගේ ආලෝක ශක්තිය යොදා ගන්න අවස්ථා. මොනවද අපි තෙනුකි? රෙදි වේලීම සඳහා රෙදි වේලීම චුට්ටක් ආපහු අර ප්‍රශ්නට ගියොත් සූර්යාගේ ආලෝක ශක්තිය ප්‍රයෝජනට ගන්න අවස්ථාවක්. රෙදි වේලීමට සූර්යා උදව් වෙනවා තමයි. හැබැයි සූර්යාගේ මොන ශක්තියද? රෙදි වේලෙන්න තාප ශක්තිය. එහෙනම් ආලෝක ශක්තිය මොනවටද පාවිච්චි වෙන්නේ? සූර්යාගේ ආලෝක ශක්තිය පාවිච්චි වෙන ප්‍රයෝජනට ගන්න අවස්ථාවක්. පංචාලි විදුලිය නිපදවීම සඳහා ඔව් සූර්ය කෝෂ වලින් විදුලිය නිපදවන්න පාවිච්චියට ගන්නවා. තව තියෙනවද?
වෙන මොනවද තියෙන්නේ සූර්යාගේ ආලෝක ශක්තිය. ඔව් මොවින්දි විදුලිය සපයා ගැනීම සඳහා හරි විදුලිය නිපදවීම. සූර්ය කෝෂ වලින් විදුලිය නිපදවීම. එක හරි. එක ප්‍රයෝජනයක්. වෙන මොනවටද ආලෝකය උදව් වෙන්නේ? ඉස්සරි මයික් එක ඔන් වෙන්නේ නැද්ද ඉස්සරි? සූර්යකාන්ත මල් පිපීමට හා එයා කියන්නේ සූර්යකාන්ත මල් පිපීම කියලා. ඔව් සූර්යකාන්ත විතර නෙමෙයි ගොඩක් මල් පිපෙන්නත් උදව් වෙනවා. එතන අර සූර්යකාන්ත කතාව එන්න ඇත්තේ අර ඉරේලිය තියෙන පැත්තට සූර්යකාන්ත මල් හැරෙන නිසා වෙන්න ඇති. සමහර දැන් මල් පිපීම සඳහා ආලෝකය වැදගත් වෙනවා. ආලෝකයෙන් තියෙන ප්‍රධානම ප්‍රයෝජනය කිව්වේ නෑනේ කවුරුත්. ආලෝකයෙන් තියෙන ප්‍රධානම ප්‍රයෝජනය. මොකද්ද ආලෝකයෙන් තියෙන ප්‍රධානම ප්‍රයෝජනය? දහම් උඩපයින් කියන්න බලන්න. විදුලිය නිපදවීමට දැන් තුන් දෙනෙක්ම කිව්වා දැන් තුන් දෙනාම විදුලියමනේ. දැන් ඒකද ප්‍රධානම ප්‍රයෝජනය. ජලය රත් කිරීමට ආලෝක ශක්තියෙන් සූර්යාගේ ආලෝක ශක්තියෙන් ජලය රත් කරනවද? එළිය වැටෙනවා වතුර පැහැෙනවද? දැන් පටලව ගන්න එපා. ඒ තාප ශක්තිය. දැන් ඔය ඔයගොල්ලෝ සමහර අය දැන් තමන්ගේ පොතේ තියෙන ලියපු අකුරු එහෙම කියව ගන්නවනේ. නේද? රෑ 12ට විතර ඔයගොල්ලෝ පොතක් කියවකෝ ඉන්නවා. කරන්ට් එක යනවා. එතකොටත් එහෙමම ඒ පොත කියවගෙන යන්න පුළුවන්ද? ඔව් පොත කියවන්න කට්ටිය කරන්ට් එක ගියොත් රෑ 12ට විතර ඊට විසු ගාතාව කියයි. කලවර වෙච්ච ගමන්. එහෙනම් ආලෝකයේ තියෙන ප්‍රධානම ප්‍රයෝජනයක් තමයි මොකද්ද? අපිට පෙනීම සඳහා ආලෝකය අවශ්‍යයි. ඔය ඇස් දෙක විතරක් තිබුණට හරියන්නේ නැහැ. ආලෝකය ඕන වෙනවා පෙනීම සඳහා. දැන් රෑ 12ටත් ඇස් දෙක තියෙනවනේ. කවුරු ගෙනිච්ච නැහනේ. ඇස් දෙක තිබුණාට පේන්නේ නැහැ. හේතුව තමයි ආලෝකය නොමැති වීම. එහෙනම් ආලෝකයේ එක ප්‍රයෝජනයක් තමයි මේ පරිසරය දැක ගැනීමට නැත්නම් පෙනීම සඳහා. ඊළඟට තවත් ඊටම වැදගත් තව ප්‍රයෝජනයක් තියෙනවා. ඒක නැත්නම් අපිට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. මොකක්ද ආලෝකයේ තියෙන අනිත් වැදගත්ම ප්‍රයෝජනය? ආලෝකේ නැත්තම් අපිට බඩගින්න ඉන්න වෙනවා. ඒක කොහොමද? ඔව් පංචාලි. ශාක වැඩිම සඳහා ශාක වැඩිවීමට වඩා ශාක වලට වෙන දෙයකට ඕන කරනවා. දිනිති මොකද්ද කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණය අන්න හරි. සඳහා ප්‍රභා සංශ්ලේෂණය සඳහා හොඳයි. ශාකවල ප්‍රභා සංශ්ලේෂණයට ජලයත් මේ ආලෝකය අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ආහාර තමයි අපිට ලැබෙන්නේ. කෙලින්ම හරි වක්‍ර විදියට හරි. එහෙනම් ආලෝක ශක්තිය ප්‍රයෝජනවත් වෙනවා පෙනීම ලැබීමට, ශාකවල ප්‍රභා සංශ්ලේෂණයට, ඒ වගේම අර සූර්ය කෝෂ වලින් විදුලිය නිපදවීමට. සූර්ය කෝෂ වලින් විදුලිය නිපදවීමට.
ඒ එතකොට සූර්යයා ප්‍රභාවයක් විදිහට අපිට වැදගත් වෙන ආකාර යනාල් මොකද්ද කියන්නේ? කොමයික සර් ලෙඩ රෝග සුව වීමට ලෙඩ රෝග සුව වීමට ආලෝකය නෙමෙයි තෙන්දි තාපය තමයි උදව් වෙන්නේ. රත් වීම. ආලෝක ශක්තිය කියන්නේ එළියනේ. ඒක අර තාප ශක්තියට ඕනනම් ගන්න පුළුවන්. හරි එහෙනම් සූර්යාගේ ශක්ති වර්ග දෙකක් තියෙනවා. එකක් තාප ශක්තිය, අනිත් එක ආලෝක ශක්තිය. දැන් ඊට පස්සේ එතන ලියමු තවත් ශක්ති ප්‍රභවයක් විදිහට අපි අර කලින් ලියද්දි ඒ ලයිස්ට්ුවේ ලියලා තියෙනවා. දැන් සූර්යා කියන ශක්ති ප්‍රභවය ගැනනේ අපි කතා කරමින් හිටියේ. ඊට පස්සේ ලියන්න ජෛව ස්කන්ධ කියලා. ජෛව ස්කන්ධය. මොකද්ද මේ ජෛව ස්කන්ධය කියන්නේ? දැන් අපි ශක්තිය ලබා ගැනීමේදී පාවිච්චි කරන සමහර දේවල් තියෙනවා ශාක වලින් හෝ සත්තුන්ගෙන් ලබාගත්. දැන් ඉස්සර කාලේ කෑම යුවේ දර ලිප් වලනේ. ඒ දර තමයි ඉන්ධනයක් විදිහට පාවිච්චි කළේ. ශක්තිය ලබා ගන්න පාවිච්චි කළේ දර. ඒක ශාක වලින් ගන්න එකක්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේ දැන් ඉන්දියාවේ එහෙම අහලා ඇති මේ ඉන්ධනයක් විදිහට යොදා ගන්නවා වියලි ගොම. වියලි ගොම ඉන්ධන විදිහට පාවිච්චි කරනවා. ඉන්දියාවේ සමහරවිට ඔය මිනි පුලුස්සන්ඩත් වියලි ගොම පාවිච්චි කරනවා. ඕගොල්ලොත් ඉන්ධනයක් විදිහට වියලි ගොම පාවිච්චි කරනවා නේ? ඈ? නැත්නම් මොකද ඔයාලා ගෙදර පාවිච්චි කරනවා? නෑ? මං හිතන්නේ ගොඩක් ගෙවල් වල පාවිච්චි කරනවා. නෑ? සමහරවිට හරි සුවඳයි කියලා නාහිටත් ලං කරනවා. මතක්ුන්නේ ගෙදර හඳුන් කූරු පත්තු කරනව නේද? හඳුන් කූරු පත්තු කරනවනේ. පන්සල් ගිහිල්ලා හරි. හඳුන් කූරු හදලා තියෙන්නේ මොනවෙන්ද? ගොම වලින්. හරි සුවඳයි. කට්ටිය නාහිටත් අඟ නාහෙත් ඔබනවා. ගොම තමයි ඒකේ පාවිච්චි කරලා තියෙන්නේ ඉන්ධනයක් විදිහට. ඒතර ගොමත් යොදා ගන්නවා. ඒතකොට මෙහෙම ශක්තිය ලබා ගන්න. දැන් එකෙන් තාප ශක්තිය ලැබෙනවනේ මේ. ඇවිලෙනවනේ ඒක. එතකොට මේ ශක්තිය ලබා ගන්න පාවිච්චි කරන ශාක හෝ සත්ව කොටස් අන්න ඒවට තමයි ජෛව ස්කන්ධ කියන්නේ. එතකොට අපි දැන් පොල් කටු පාවිච්චි කරනවා ගින්දර අවුලනකොට හනසු පොල් එලි දර පිදුරු සමහරලාට පාවිච්චි කරනවා. ඉස්සර කාලේ තිබුණා මේ ලී කුඩු දාලා පත්තු කරන ලිප් කුඩු ලිප් කියලා කිව්වේ. ලී කුඩු තමයි පාවිච්චි කරේ. එතන මේ ඔක්කොම ජෛව ස්කන්ධ. දැන් ජෛව ස්කන්ධය කියන වර්ගයට තමයි අයිති වෙන්නේ. ඒ නිසා මේ ජෛව ස්කන්ධ කියලා කියන්නේ ශක්තිය ලබා දෙන ශාක සත්ව කොටස්. ඒකේ ජෛව ස්කන්ධය කියන එක යටතේ ලියමු. ශක්තිය ලබා ගැනීම සඳහා ශක්තිය ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි
භාවිතා කළ හැකි ශාක හා සත්ව ද්‍රව්‍ය ශාක හා සත්ව ද්‍රව්‍ය ජෛව ස්කන්ධ ලෙස හඳුන්වයි. ජෛව ස්කන්ධ ලෙස හඳුන්වයි. එතකොට මොනවද මේකේ අපිට ගන්න පුළුවන් උදාහරණ? මේ ජෛව ස්කන්ධ විදිහට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් දර, පොල් කටු, ලී කුඩු, පිදුරු, සමහර පළතුරු කොටස්, සමහර පළතුරු කොටස්, එළවලු කොටස් වගේ ඒවා, ඒ වගේම ගොම වගේ ඒවා පොළව ඇතුලේ මේ ටැංකියකට යවලා මාස 3ක් විතර සම්පූර්ණ වහලා තිබ්බහම ඔකෙන් හැදෙනවා ගෑස් එකක්, වායුවක්. මේකට සාමාන්‍යයෙන් කියන්නේ ජීව වායුව කියලා. මේ ජීව වායුව පාවිච්චි කළත් අපේ ඔය ගෑස් ලිප් දල්වන්න පුළුවන්. එතකොට ජීව වායුව හදාගන්නත් සමහර පළතුරු කොටස්, එළවලු කොටස් වගේ දේවල් පාවිච්චි කරනවා. වියලි ගොමත් ගන්න පුළුවන් ඉන්ධනයක් විදිහට මේ ජීව වායුව හදනකොට එළවලු පළතුරු කොටස් විතර නෙමෙයි, ගෙදර ගවහලක් එහෙම තියෙනවනම් ඒක හොදලා යවන වතුරත් මේ ටැංකියට යවන්න පුළුවන්. මේ දේවල් ටිකට අතන ලියලා තියාගමු. ජෛව ස්කන්ධ විදිහට. එතකොට ගින්දර අවුලවන්න පාවිච්චි කරන ශාක කොටස් සියල්ලම මේ ජෛව ස්කන්ධ විදිහට ගන්න පුළුවන්. දර, පොල් කටු, පොල් එලි, පොල් කොළ, ලී කුඩු, පිදුරු, සමහර පළතුරු කොටස්, වියලි ගොම, මේ ඔක්කොම ජෛව ස්කන්ධ. දහයියා ඒකත් දීලා තියන්නේ. දහයියා ඉස්සර ගෙවල් වල තිබ්බා මේ කුඩු ලිප කියලා එකක්. ඒ කියන්නේ ලී කුඩු පාවිච්චි කළා තමයි මේක දැල්ලුවේ. දැකලා තියෙනවද කවුරු හරි කුඩු ලිපක්? ලී කුඩු පාවිච්චි කරලා හදන ලිපක්. ඒක දැල්වන්නේ ලී කුඩු වලින්. සරලව මේ එහෙම කුඩු ලිපක් හදා ගන්න පුළුවන් ටිකක් ලොකු ටින් එකක් අරන් අර කිලෝ එකේ විතර කිරිපිටි ටින් එහෙම තියෙන්නේ. ඒ වගේ ලොකු ටින් එකක් අරගෙන මේ පියන ඇරලා ටින් එකේ මෙහෙම යට කපනවා මේ පොඩි කවුලුවක්. මෙතනින් මම කෑල්ලක් කපනවා. ඊට පස්සේ කරන්නේ මේ PVC නලයක් හරි රවුම් ලීයක් හරි මෙන්න මේකේ මේ විදිහට තියෙනවා. අර මේ පැත්තෙත් කපලා තියෙනවනේ. එතනිනුත් තව ලීයක් කොහම තියෙනවා. කියලා දෙක හේතු වෙන්න තියන්නේ මෙහෙම. ඊට පස්සේ මේ ඉතුරු හිදසට ලී කුඩු දාලා තව ලීයක් අරන් අර ලී කුඩු ටික හිර වෙන්න කොටනවා. මේ අස්සට හිර කරනවා.
කියන්නේ මෙන්න මේ කොටසේ ලී කුඩු හිර කරනවා. ඒතර මේ ටිකේ මෙහෙම ලී කුඩු තියෙන්නේ හිර කරලා PVC නල දෙකක් හරි රවුම් ලී දෙකක් හරි මේ විදිහට මැදින් එකක් තියලා අනිත් එක අර හරස් අතර තියලා තියෙනවා. ඉතින් මේ ලී කුඩු මේකට දාලා තව මෙහෙම ලීයක් වගේ එකක් අරගෙන මේකට අර වංගෙඩියෙන් කොටනවා වගේ මේ ලී කුඩු හිර වෙන්න එහාට තලනවා. ඒ තලන අතරේ ඕනම් භූමි තෙල් ටිකක් මේකට මිශ්‍ර කරන්න පුළුවන්. එතකොට වඩා හොඳින් අවුලව ගන්න පුළුවන්. භූමි තෙල් ටිකකුත් මිශ්‍ර කරනවා ලී කුඩු වලට. ඊට පස්සේ හොඳට හිර වුණාට පස්සේ මෙන්න මේ PVC නලයයි නැත්නම් රවුම් ලීයයි මේ PVC නලයයි හැමිහිට ඇදලා අයින් කරනවා. ඒ අයින් කරාට පස්සේ මේ දෙකේ හිදසක් හිටිනවා. ඊට පස්සේ කරන්නේ එහෙම මේ විදිහට දැන් හදාගත්ත මේ කුඩුලිප අර ලී දෙක අයින් කළාට පස්සේ මෙතන හිදසක් තියෙනවා කුඩු ලී කුඩු අතර මේ පැත්තේ මේ අතට උහුම හිදසක් තියෙනවා. අනිත් ටික ලී කුඩු පිරීලා තියෙනවා. දැන් මේකේ මේ කොටස් වල ලී කුඩු තියෙනවා. අනිත් ටිකේ මොනවත් නැහැ හිස්. මේ විදිහට හිදසක් තියෙන මැද. දැන් මේකේ මේ ලිපේ මෙතනින් මොනවා හරි වාදනයක් තියන්න පුළුවන්. මේ ලිප උඩ මේ විදිහට වහම මොනවා හරි වාදනයක් තියන්න පුළුවන්. තියලා මේකට ගින්දර දානවා මේ පැත්තෙන්. අවුලවනවා. එතකොට මේ ලී කුඩු එළුණාම රතු පාට වෙලා ගිනියම් වෙනවා. ඒකේ රස්නෙන් තමයි මේ වාදනේ රත් වෙන්නේ. එහෙනම් මේකට දර දාන්නේ නැහැ. අර භූමි තෙල් එහෙම මිශ්‍ර කරලානේ තියෙන්නේ. මේ පැත්තෙන් ගින්දර ටිකක් තිබ්බහම මේ ලී කුඩු මේ ඉඳන් ඇවිලෙන්න පටන් ගන්නවා. ඒතර මේක ඇවිලෙමින් අර රස්නේ උඩට යනවා මේ හිදස ඇතුලෙන් වාතයත් ඇදිලා එනවා හොඳට. ඒක දිගට මේ ලී කුඩු ඇවිලෙමින් තාපය පිට කරනවා. ඒකෙන් අර වාදනේ රත් වෙනවා. මේක හඳුන්වන්නේ අපි කුඩු ලිප කියලා. ලී කුඩු තමයි මෙන්න මේ කොටසේ තියෙන්නේ. ලී කුඩු මේකේ මේ හිදැස්ස ඒක හදාගත්තේ මේ වගේ PVC නල දෙකක් තියලා. එතනක් PVC නලයක් තියලා ලී කුඩු හිර කරාට පස්සේ ඒ PVC නල දෙක එළියට හදලා අයින් කරනවා. එතන තරුවක් දාලා ලියමු. ජෛව ස්කන්ධයක් වන ලී කුඩු හෝ 10ක්
ජෛව ස්කන්ධයක් වන ලී කුඩු හෝ 10 භාවිතා කරමින් කුඩු ලිපක් සෑදිය හැකිය. කුඩු ලිපක් සෑදිය හැකිය. දැන් මේක ටින් එකක් අරගෙන හදන්න පුළුවන්. ඉස්සර නම් වෙනම මැටි වලින්ම මේ සිලින්ඩර් ආකාරව මේ වගේ ලිප් හදලා තිබ්බා. එතන පොඩ්ඩක් මේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න මේ රූප දෙක ඇඳලා තියන්න පැන්සලෙන්. මේකට වෙනම දර දාන්න නැහැ. යටින් ගින්දර අවුලවනවා. එතකොට ලී කුඩු තමයි නැත්නම් 10 තමයි ඇවිලිලා තාපය දෙන්නේ. පොඩ්ඩක් මේ රූප දෙක ඇඳලා තියන්න. ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න පැන්සලෙන් අදින්න.
හරිද දැන් අදලා ඉවරද? එතකොට ජෛව ස්කන්ධ කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් උත්තරයක් දැන් ඕගොල්ලන්ගේ තියෙන්න ඕන. ජෛව ස්කන්ධ කියන්නේ ඉන්ධන විදියට දැන් ශක්තිය ලබා ගන්න පාවිච්චි කරන ශාක හෝ සත්ව කොටස්. ශාක හෝ සත්ව ද්‍රව්‍ය තමයි ජෛව ස්කන්ධ කියන්නේ. දැන් මේ කුඩුලිප කියන එක ආහාර පිසීමට වතුර රත් කරන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් අඩු වියදම් උපක්‍රමයක්. වියදම අඩුයි. යටින් වාක්‍යයක් විදිහට ලියන්න කුඩු ලිප ආහාර පිසීමටත් ජලය රත් කිරීමටත් භාවිතා කළ හැකි අඩු වියදම් සරල උපක්‍රමයක් වේ. අඩු වියදම් සරල උපක්‍රමයක් වේ. දැන් එතකොට සූර්යයා කියන්නේ එක ශක්ති ප්‍රභවයක්. ඔය ජෛව ස්කන්ධය කියන්නේ එහෙම ශක්ති ප්‍රභවයක්. ඊළඟට තවත් බහුලව පාවිච්චි වෙන ශක්ති ප්‍රභවයක් විදිහට අපිට ගන්න පුළුවන් ෆොසිල ඉන්ධන කියන එක. ෆොසිල ඉන්ධන. ඊළඟ එක විදිහට ලියමු ෆොසිල ඉන්ධන. මොනවද එතකොට මේ ෆොසිල ඉන්ධන කියන්නේ? ඔයගොල්ලෝ දන්න ඩීසල්, පෙට්‍රල්, ගල් අඟුරු, භූමි තෙල් මෙන්න මේ වගේ ඒවා ෆොසිල ඉන්ධන කියලායි කියන්නේ. ඇයි මේවට ෆොසිල ඉන්ධන කියන්නේ? මේ ෆොසිල ඉන්ධන කියන නම එන්නේ මේවා හැදිලා තියෙන විදිහත් එක්ක. ෆොසිල ඉන්ධන හැදිලා තියෙන්නේ මීට අවුරුදු මිලියන ගානකට කලින් පොළව මත ජීවත් වුණු ශාක සත්ව කොටස් විවිධ හේතු මත පොළවට යට වෙලා විවිධ උෂ්ණත්ව වෙනස් වීම, තෙරපීම් ඒ වගේ දේවල් වලට ලක්වීම හින්දා මේ ශාක සත්ව කොටස් වෙනස් වෙලා පොළව ඇතුළෙම විවිධ ඉන්ධන හැදිලා තියෙනවා. එතකොට මේ පොළව ඇතුලේ අවුරුදු මිලියන ගාණක් තිස්සේ උෂ්ණත්ව සහ අධික පීඩන කියන්නේ තෙරපීම් වලට ලක් වෙලා නිර්මාණය වෙච්ච ඉන්ධන තමයි ෆොසිල ඉන්ධන කියන්නේ. මේවා එක වර්ගයක් තමයි ගල් අඟුරු. අනිත් එක තියෙන්නේ දියරයක් විදිහට පොළව ඇතුලේ. ඒකට කියනවා බොර තෙල් කියලා. ඔය බොර තෙල් කියන එක අරගෙන පිරිසිදු කරලා
ඒකෙන් තමයි වෙන් කරගන්නේ ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, තව තියෙනවා දැවි තෙල්, අන්න ඒ වගේ ඉන්ධන වර්ග. ගල් අඟුරු කියන ඒවා වෙනම තියෙනවා ඝන තත්වයේ. බොර තෙල් කියන එක ඔය සමහර රටවල විශේෂයෙන් අරාබි රටවල පොළව ඇතුලේ හාරනකොට හම්බ වෙනවා. දැන් අපේ පොළව හාරනකොට වතුර එනවා වගේ ඒගොල්ලන්ගේ පොළව හාරනකොට බොර තෙල් මතුවෙන්නේ. ඒ බොර තෙල් කියන එක ඉන්ධන මිශ්‍රණයක්. ඒක අරගෙන ඒකෙන් තමයි වෙන් කරගන්නේ අද අපි ඔය පාවිච්චි කරන ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, දැවි තෙල් වගේ ඉන්ධන වර්ග. ඒතර පොසිල ඉන්ධන කියන්නේ එහෙනම් මොනවද කියලා අහුවොත් වසර මිලියන ගණනකට පෙර පොළවට යට වෙච්ච ශාක හා සත්ව කොටස් උෂ්ණත්ව සහ පීඩන වෙනස් වීම වලට ලක් වෙලා හැදිච්ච ඉන්ධන. පොසිල ඉන්ධන කියන එක යටතේ ලියමු. වසර මිලියන ගණනකට පෙර වසර මිලියන ගණනකට පෙර පොළවේ වැළලී ගිය භූමිකම්පා වගේ දේවල් වෙන්න පුළුවන්, නායයාම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ හේතු මත පොළවේ වැළලී ගිය වසර මිලියන ගණනකට පෙර පොළවේ වැළලී ගිය විවිධ හේතු හින්දා ඒක වෙන්න පුළුවන්. ශාක හා සත්ව කොටස් අධික උෂ්ණත්වයට සහ අධික පීඩනයට අධික උෂ්ණත්වයට සහ අධික පීඩනයට ලක්වීමෙන් සෑදුණු ඉන්ධන ෆොසිල ඉන්ධන ලෙස හඳුන්වයි. එතකොට ඒකේ උදාහරණ කීපයක් අපි ලියමු. ගල් අඟුරු එකක් තමයි. ගල් අඟුරු ඒ වගේම පෙට්‍රෝලියම් තෙල්. මේ පෙට්‍රෝලියම් තෙල් කියන එකෙන් තමයි හදාගන්නේ ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල් වගේ ඒවා.
පෙට්‍රෝලියම් තෙල් වගේම පෙට්‍රෝලියම් වායු මේ පෙට්‍රෝලියම් වායු කියන එකට තමයි අයිති වෙන්නේ අපි ඔය ගෑස් ලිපට පාවිච්චි කරන්නේ LP ගෑස් කියන එක. LP ගෑස් ද්‍රව පෙට්‍රෝලියම් වායුව කියලත් මේකට කියනවා. ඒතර ඔය සිලින්ඩරේ තියෙන්නේ LP ගෑස් කියන එක. ගෑස් ලිපට පාවිච්චි කරන එක. ඒකත් ෆොසිල ඉන්ධනයක්. දැන් මේ පොසිල ඉන්ධන කියන ඒවා හැදෙන විදිහ ගැන කිව්වනේ. අවුරුදු මිලියන ගානකට කලින් පොළව මත තිබුණු ශාක සත්ව කොටස් තමයි පොළවේ වැළලිලා උෂ්ණත්වයට සහ පීඩනයට ලක්වීමෙන් නිර්මාණය වෙච්ච ඉන්ධන වර්ගයක්. එතකොට දැන් ශාක සත්තු තුල ගබඩා වෙලා තියෙන්නේ අර සූර්යාගේ ශක්තියම තමයි. ශාකවල ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්ය ශක්තිය ගබඩා කර ගන්නවා. ශාක ආහාර ගත්තාම සත්තුන්ගේ ඇඟටත් එම ශක්තිය යනවා. ඒ නිසා මේ ශාක සත්තු තුල අඩංගු වෙන්නේ සූර්යාගේ ශක්තිය. ඒතර ඒ ශක්තියම තමයි බැලුවොත් මේ ඉන්ධන වලත් ගබඩා වෙලා තියෙන්නේ. මුලින්ම ඇවිල්ලා තියෙන්නේ සූර්යාගෙන් තමයි. වාක්‍යයක් විදියට ලියලා තියන්න තරුවක් දාලා පොසිල ඉන්ධන තුලද අන්තර්ගත වන්නේ මේක තරුවක් දාලා ලියාගෙන යන්නේ පොසිල ඉන්ධන තුලද අන්තර්ගත වන්නේ සූර්යාගේ ශක්තියයි. සූර්යාගේ ශක්තියයි. දැන් මේ පොසිල ඉන්ධන වර්ග කීපයක් ලියුවනේ මෙතන. ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, LP ගෑස්, ගල් අඟුරු. මේ ඉන්ධන මොනවටද පාවිච්චි කරන්නේ? මේවා පාවිච්චි කළා ගන්න ප්‍රයෝජන මොනවද? ඔව් මතක් කරන්න පුළුවන්ද? ගල් අඟුරු මොනවටද පාවිච්චියට ගන්නේ? තරුල් විදුලිය නිපදවීමට. ඔව් හොඳයි. එකක් තමයි ගල් අඟුරු විදුලි බලාගාර තියෙනවනේ. විදුලිය නිපදවන්න ගන්නවා. දැන් ලංකාවෙත් තියෙනවා නොරොච්චෝලේ කියන ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක්. දැන් විදුලිය නිපදවන්න ගල් අඟුරු ගන්නවා. ඉස්සර කාලේ තව දෙයකට මේ ගල් අඟුරු පාවිච්චි කරා. ඒ මොකටද? ඉස්සර කාලේ වනාල් දුම්රිය ධාවනයට. හොඳයි. ඔව්. දුම්රිය ධාවනයට ඉස්සර පාවිච්චි කරලා තියෙනවා. අර අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා කියලා
අර කවියක් එහෙම තියෙන්නේ. ඉස්සර කාලේ ගල් අඟුරු පාවිච්චි කරලා තියෙනවා. දැන් නම් සාමාන්‍යයෙන් ගල් අඟුරු පාවිච්චි කරන්නේ නැහැ දුම්රිය වලට. ඊළඟට දැන් ඔය ඩීසල් පෙට්‍රල් වගේ ඒවා මොනවටද යොදාගන්නේ? ඩීසල් පෙට්‍රල් රුචික වාහන ගමනාගමනය සඳහා ඔව් වාහන ගමනාගමනයට මේ ඩීසල් පෙට්‍රල් ඉන්ධන විදිහට යොදා ගන්නවා. භූමි තෙල් ගන්නෙ මොකටද? භූමි තෙල් භූමි තෙල් වලින් කිසිම ප්‍රයෝජනයක් නැද්ද? ඔව් සෙනුදි භූමි තෙල් මොනවටද ගන්න? ආහාර පිසීම සඳහා ආහාර පිසීමට. ඒ කියන්නේ ඔය කරෝල එහෙම තෙල් දාන්න ගන්නවද? එහෙම ආහාර පිසීමක්ද? ඒ කියන්නේ ටෙම්පරාදු කරන්න වගේ භූමි තෙල් එහෙම දාලා ටෙම්පරාදු කරනවද? මනෝලි මනෝලි කියනවා මේ හරියට ඔව් ආහාර පිසීම කියන එක මේ සමහර ඉන්ධන ඉස්සර තිබුණා භූමි තෙල් ලිප් කියලා જાතියක් නම් ඒවට නම් භූමි තෙල් ගන්නවා. ඔව්. තව මොනවටද භූමි තෙල් ගන්නෙ? දසුල ලාම්පු දැල්වීමට ඔව්. ඔය කුප්පි ලාම්පු කියන වර්ගය පාවිච්චි කරනකොට ඒවා දල්වන්න භූමි තෙල් තමයි යොදාගත්තේ. ඊට අමතරව මේ බෝට්ටු ධාවනයේට මෝටර් බෝට්ටු ඒවටත් භූමි තෙල් පාවිච්චිට ගන්නවා. කෙනොලි කෙනොමි ඔව් මොකද මයික් ඔපන් කරලා කියන්න බලන්න. කෙනොමි මයික් එක ඕෆ් කරගන්නවා. ඒ දෙපාරක් විතර එබෙනවා ඒකයි. හොඳයි ඔතන මේ මෙහෙම ලියන්නකෝ ප්‍රශ්නයක් විදිහට විවිධ පොසිල ඉන්ධන වර්ග ප්‍රශ්නයක් විදිහට ලියන්න එතන සටහන් පොතේමයි විවිධ පොසිල ඉන්ධන වර්ග ප්‍රයෝජනයට ගන්නා අවස්ථා දක්වන්න. ප්‍රයෝජනට ගන්නා අවස්ථා දක්වන්න. දැන් එතකොට ඔය කියපු ඒවා තියෙනවනේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ පොසිල ඉන්ධන වර්ගය ලියලා මොනවටද ගන්නෙ කියන එක ලියන්න. දැන් ගන්න ඒවා ගොඩක් කිව්වනේ ඔයගොල්ලෝ. මෙහෙම දැන් ගල් අඟුරු කියලා ලියලා මේ ගල් අඟුරු පාවිච්චි කරන අවස්ථා දෙකක් විතර කිව්වනේ. ඊට පස්සේ ඩීසල් පෙට්‍රල් මේ දෙක එකට ලියන්න පුළුවන්. මොනවටද ගන්න? ඒ වගේම භූමි තෙල්. ඒකෙත් කීපයක් කිව්වනේ. තනියම ලියන්න බලන්න. අන්ට LP ගෑස් කියන එකත් ගත්ත හැකි.
එතකොට මෙන්න මේ ඉන්ධන පාවිච්චි කරන අවස්ථා ඒ තරු දාලා තියෙන තැන්වල ලියන්න බලන්න. තරුවක් දාලා වෙන පාටක ලිව්වත් කමක් නැහැ. ප්‍රයෝජනෙ ලියනකොට ලියාගෙන යන්න බලන්න. හරිද දැන්? ගල් ලඟුරු කියන එකට අපිට ලියන්න පුළුවන් විදුලි බලාගාර සඳහා ඒ වගේම අතීතයේදී දුම්රිය ධාවනය සඳහා විදුලි බලාගාර ඒ වගේම අතීතයේදී දුම්රිය ධාවනයට ඩීසල් පෙට්‍රල් නම් වාහන ධාවනය සඳහා භූමි තෙල් කුප්පි ලාම්පු දැල්වීමට භූමි තෙල් ලිප් සඳහා ඒ වගේම මෝටර් බෝට්ටු ධාවනය එකටත් ගන්න පුළුවන්. LP ගෑස් කියන එක තමයි ඔයගොල්ලන්ගේ ඔය ගෑස් ලිපට අරන් තියෙන අර සිලින්ඩරය ඇතුලේ තියෙන්නේ LP ගෑස් තමයි. නම් ගෑස් ලිප් ක්‍රියා කරවීමට හරි. එතකොට දැන් ෆොසිල ඉන්ධන කියන්නේ ශක්ති ප්‍රභාවයක්. ඊළඟට ස්වභාවික ශක්ති ප්‍රභාවයක් අපි කතා කරන එක සුළඟ. දැන් සුළඟ කියන එකට ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය පාවිච්චි කරලා අපි යම් යම් කාර්යයන් කරනවා.
මතකද මොනවද සුළඟේ ශක්තිය පාවිච්චි කරන අවස්ථා? ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා සුළඟේ ශක්තිය. ඔව් දෙලෙන් සුළං විදුලි බලාගාර. හරි. සුළං විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න ඔය හම්බන්තොට පැත්ත එහෙම යනකොට දැකලා ඇති විදුලි නිපදවන සුළං බලාගාර තියෙනවා. සුළඟෙන් තමයි ඒවා ක්‍රියා කරන්නේ. තව මොනවටද සුළඟ පාවිච්චි කරන්නේ? සුළඟේ තියෙන ශක්තිය. තෙසුමි සුළඟේ ශක්තිය බැට හුළං කිරීම. ටයර් එකට කියලාද කිව්වේ? ටයර් එකට හුළම් පිරවීම කියලා කිව්වේ නේ? හොඳයි පංචාලි. වී හුළං කිරීමට. ඔව් වී හුළං කිරීමට දැකලා ඇති මේ ගොයම් කපලා ගොයම් පාගලා ඊට පස්සේ ඒ වී හුළං කිරීම කියලා එකක් කරනවා. වී වල තියෙන විවිධ අපද්‍රව්‍ය ඉවත් කරන්න. හොඳයි. තව එක්කෙනෙක් මේ පෙන්නුවා එකක් කවුද කියලා මට පෙවුන්නේ එකපාරට නැතුව ගියා. ලියපු එකක් පෙන්නුවා. ඔව් මේකත් ඔයගොල්ලෝ පාවිච්චි කරන ක්‍රමයක්. සුළඟේ ශක්තිය තව මොනවටද ඔයගොල්ලෝ යොදාගන්නේ? ඔයගොල්ලෝ යොදාගන්න එකක් තියෙනවා. ඒසල සුළං පෙති කැරකිවීම සඳහා. ඔව් ඔය බඹර සුළං පෙති ඒ වගේ ඒවා කරකවන්න පාවිච්චියට ගන්නවා. නිසලි සරුංගල් පා කිරීම සඳහා. හොඳයි. අන්න ඒක තමයි මම කිව්වේ ඔයගොල්ලෝ පාවිච්චි කරන අවස්ථාවක් කියලා. සරුංගල් යැවීම සරුංගල් යවන්න සුළඟේ ශක්තිය පාවිච්චි කරනවා. එහෙනම් මේ සුළඟට ශක්තියක් තියෙන නිසා තමයි මේ කාර්යයන් කරන්න පුළුවන්. වී හුළං කරන එක, සරුංගල් යවන එක, සුළං පෙති කරකවන එක, සුළං බලාගාරවල ඒ තල බඹරේ කරකවන එක. තව මොනවද තියෙන්නේ? ජනෝල් සුළං දිශා දර්ශකය මගින් දිශාව සොයා ගැනීමට. ඔව් සුළං දිශා දර්ශකය මගින් දිශාව හොයාගන්නත් උදව් වෙනවා. ඒ කැරකෙන්නේ සුළඟේ ශක්තියෙන් තමයි. තව මොනවද සුළඟේ ශක්තිය? ඔව් කියන්න බලන්න එලින්සා. රෙදි වියලා ගැනීමට. ඔව් රෙදි වේලීමේදී සුළඟේ ශක්තිය උදව්වක් වෙනවා. හරි. වැඩිපුරම තාප ශක්තිය සුළඟේ ශක්තියත් රෙදි වේලෙන්න උදව් වෙනවා. යොනාල් මොකද කියන්නේ? දහඩිය නැති කර ගැනීමට. දහඩිය නිවා ගන්න. ඒකටත් සුළඟේ ශක්තිය පාවිච්චි වෙනවා. තව සුළඟේ ශක්තිය පාවිච්චි කරන ලපලු ධාන්‍ය බැරීම සඳහා. ඔව් ඉස්සර කාලේ ධාන්‍ය අඹරන්නත් මේ විශාල සුළං මෝල් පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් ධාන්‍ය ඇඹරීමටත් සුළඟේ ශක්තිය පාවිච්චියට ගන්නවා. හරි. තව මොනවද තියෙන්නේ සුළඟේ ශක්තිය යොදා ගන්න අවස්ථා? තවත් එක අවස්ථාවක් ප්‍රධාන එකක් කියවුනේ නැති එකක් තියෙනවා. ඔව් කාටද මතක් වෙන්නේ? මතක් වුණාද? ආදිත්‍ය වී හුළං කිරීමට. හරි වීලං ක්‍රීම හරි. ඒක කලින් කෙනෙක් කිව්වා. තව මොකද්ද? භවන්ති මයිනහම ක්‍රියා කරවීමට. මයින හැම ක්‍රියා කරවන්න. ඒක නම් මයින හැම ක්‍රියා කරවන්නේ
ඒක ක්‍රියා කරන කෙනාගේ දේහ ශක්තියෙන් මයින්හමෙන් සුළම් පාරක් එනවා. එතකොට ඒ ගින්දර අවුලව ගන්න එතන සුළඟේ ශක්තිය පාවිච්චි වෙනවා. මයින්හමෙන් සුළඟේ ශක්තියක් ඇති කරනවා. මයින්හම ක්‍රියා කරන්නේ සුළඟේ ශක්තියෙන් නෙමෙයි. තව එකක් ඕනනම් ගන්න පුළුවන් මේ රුවල් නැව් රුවල් ඔරු ගමන් කරන්නත් සුළඟේ ශක්තිය පාවිච්චියට ගන්නවා. ඊළඟ ශක්ති ප්‍රභවය විදිහට සුළඟ කියලා ලියන්නකෝ. සුළඟ. සුළඟ කියලා එතන ලියමු. දැන් සුළඟ කියලා ඇත්තටම හඳුන්වන්නේ මොකද්ද? සුළඟ කියන්නේ මොකද්ද? ඔව් මනෝලි. සුළඟ කියන්නේ මොකද්ද? වාතය. ඔව් වාතය තමයි. හැබැයි දැන් වාතේ එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කිරීම තමයි සුළඟ කියන්නේ. වාතය එක තැනකින් තව තැනකට ගමන් කිරීමට තමයි සුළඟ කියන්නේ. ඒක ලියමු. වාතය එක් තැනක සිට වාතය එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම සුළඟ ලෙස හඳුන්වයි. වාතය එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම සුළඟ ලෙස හඳුන්වයි. සුළඟේ ශක්තිය විවිධ කාර්යයන් සඳහා භාවිතා කරයි. සුළඟේ ශක්තිය විවිධ කාර්යයන් සඳහා භාවිතා කරයි. එතන මොනවද සුළඟේ ශක්තිය? දැන් පාවිච්චි කරන අවස්ථාවන්. කීපයක් ඕගොල්ලෝ දැන් කිව්වනේ. අපි එතන මේ පාවිච්චි කරන අවස්ථා ටිකක් ලියමු. පාවිච්චි කරන අවස්ථා ටිකක් ලියමු බලන්න. එක දෙක දාලා ලියමු. වී හුලං කිරීමට හුලං කිරීමට සරුංගල් යැවීමට සරුංගල් යැවීමට රුවල් නැව් ගමන් කිරීමට
තුවල් නැව් ගමන් කිරීමට සුළං විදුලි බලාගාර ක්‍රියා කරවීමට ඒ වගේම ඉස්සර කාලේ පාවිච්චි කරලා තියෙනවා සුළං මෝල් කියන ඒවා ධාන්‍ය අඹරන්න. එහෙම නැත්නම් මේ පොළව ඇතුලේ තියෙන ජලය උඩට අදින්න. භූගත ජලය ඉහළට අදින්නත් පාවිච්චි කරලා තියෙනවා සුළං මෝල් කියන ඒවා. ඒකට මේක සුළං මෝල් මගින් ධාන්‍ය අඹරීම හෝ භූගත ජලය ඉහළට ඇදීමට ඒවත් සුළඟේ ශක්තියෙන් කරන්න පුළුවන් කාර්යයන්. රෙදි වේලීමත් ගන්න පුළුවන් කාර්යයක් විදියට රෙදි වේලීමට සුළං හමා යනකොට ඒක රෙදි වේලෙන්න උදව් වෙනවා. දැන් ඔය සුළං මෝලක් කියන එක අර විශාල තල බඹරයක් සහිතව මේ වගේ කුළුණකට හයි කරලා තියෙනවා. ඒ සුළං මෝල කියන එක මේ තල බඹරය කරකිනවා. එතකොට සුළඟෙන් තල බඹරය කරකෙද්දී ඒකට සම්බන්ධ කරලා තියෙනවා පහළට පටියක්. ඒක උදව්වෙන් එක්කෝ අර වතුර පොම්පයක් ක්‍රියාත්මක කරනවා. නැත්තම් ධාන්‍ය ඇඹරුම් යන්ත්‍රයක් ක්‍රියාත්මක කළා ධාන්‍ය ඇඹරීම හෝ භූගත ජලය ඉහළට ඇදීම සිද්ධ කරලා තියෙනවා. මේ විදිහ එකක් තමයි මේ
සුළං මෝලක් කියලා හඳුන්වන්නේ. මේකට කියන්නේ සුළං යත තල බඹරය. ඒතර මේ සුළං මෝලකින් අර අපි කියපු කාර්යයන් දෙක කරන්න පුළුවන්. ඊට අමතරව දැන් විදුලිය නිපදවන්නත් පාවිච්චි කරලා තියෙනවා. පොඩි රූප සටහනක් එතන අඳින්නකෝ සුළං මෝලක. විදුලිය නිපදවන්න, ධාන්‍ය අඹරන්න, භූගත ජලය ඉහළට අදින්න, ඒ වගේ දේවල් වලට සුළං මෝල් යොදා ගන්නවා. ඔය තල බඹරයක් සුළඟෙන් ක්‍රියා කරන්න පුළුවන් විදිහට හදන ක්‍රියාකාරකමක් ඔයගොල්ලන්ගේ ටියුට් එකේ දීලා තියෙනවා. ඒක හදලා බලන්න ගෙදරදී. නැත්නම් අච්චුපතිත් තියෙනවා 49 පිටුවේ සුළඟෙන් ක්‍රියා කරන සුළං පෙත්තක් නිර්මාණය කරන විදිහ. එම සුළං පෙත්තක් හදන්න පුළුවන් තනියම. ඒකම සුළඟේ ශක්තියෙන් යම් කාර්යයක් කරන්න පුළුවන් බව පෙන්නන පොඩි ක්‍රියාකාරකමකුත් ඕනනම් කරන්න පුළුවන් අපිට. එතකොට සුළං විදුලි බලාගාර ලංකාවේ ප්‍රධාන බලාගාර සුළං බලාගාර පිහිටලා තියෙනවා හම්බන්තොට ප්‍රදේශයේත් පුත්තලම ප්‍රදේශයේත්. ඒකේ තරුවක් දාලා යටින් වාක්‍යයක් විදිහට ලියලා තියන්න. හම්බන්තොට ප්‍රදේශයේ ඒක වෙනම තරුවක් දාලා වෙන පාටකින් ලියුවත් කමක් නැහැ. හම්බන්තොට ප්‍රදේශයේ උත්තලම ප්‍රදේශයේ සුළං විදුලි බලාගාර ඉදි කර තිබේ. සුළං විදුලි බලාගාර ඉදි කර තිබේ. සුළඟේ ශක්තියෙන් විවිධ කාර්යයන් කිරීම තමයි මේ සුළං මෝලකයෙන් සිද්ධ කරන්නේ. හොඳයි එතකොට දැන් මේ මෙතෙක් අප්‍රේල් ටියුට් එක සහ ප්‍රශ්න පත්‍රය ගත්තේ නැති අය ඉන්නවා නම් මේ සතිය ඇතුලේ ඒක ලබා ගන්න. එතකොට මේ එන ඉරිදට කලින් කොහොම හරි ඒක අරගන්න ලබන ඉරිදා එතකොට ටෙස්ට් එක තියෙනවා. දෙකට හරියට සම්බන්ධ වෙන්න. දැන් ඒකෙදි වෙන මොනවා හරි පන්තියක් තියෙනවා නම්
ලබන සතියට විතරක් හරි ඒකට සම්බන්ධ නොවී ඒ කියන්නේ වීඩියෝ එක බලන අය අනිවාර්යයෙන්ම ලබන සතියේදී මේ ක්ලාස් එක වෙලාවේ සම්බන්ධ වෙන්න මේ ගන්න ලකුණු ඔයගොල්ලන්ගේ වෙනම අර දත්ත ගබඩාවක් තියෙනවා ඒකට යනවා. එතකොට මේ විභාග පරිභාග ලකුණු විදිහට ඒ වගේම දැන් එතකොට එන සතියෙන් පස්සේ කියන්නේ 11 වෙනිදානේ ලබන ඉරිදා ඊට පස්සේ ඊළඟ අලුත් අවුරුද්ද තියෙන්නේ. අලුත් අවුරුද්දෙන් පස්සේ ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පන්ති පටන් ගන්නවා. එතකොට ලබන ඉරිදා එතකොට ඔන්ලයින් ක්ලාස් එකේ සම්බන්ධ වෙලා අපි ටෙස්ට් එක කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට අවුරුද්ද ඉවරුනහම පස්සේ සතියේ සඳුදා පන්තිය සහ බදාදා පන්තිය ආරම්භ වෙනවා. එතකොට සාමාන්‍ය පන්ති වලට එන්න පුළුවන්. ඒක අවුරුද්දෙන් පස්සේ. එතකොට එන සතියේ විභාගෙට පාඩම් කරලා ලෑස්ති වෙන්න එන සතියේදී විභාගය කරනවා. ප්‍රශ්න පත්‍රය ලියනකොට පෑනෙන් ලියන්න, පැන්සලෙන් ලියන්න එපා. පෑනෙන් ලියන්න. ප්‍රශ්න පත්‍රයේම උත්තර ලියන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. හැබැයි ඒ දෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ කැමරාව අනිවාර්යෙන් ඔන් වෙලා තියෙන්න වෙනවා. විවෘත කරනකොටත් කැමරාවට පෙන්නලා තමයි කවරේ විවෘත කරන්න වෙන්නේ. මම කිව්වහම ප්‍රශ්න පත්‍රය ඉවරුනහම නැවත පේපර් එක කවර එකට දාලා ඒක නැවත සීල් කරන්න වෙනවා. ඒ කරන්නේ කැමරාවට යොමු කරලා. එහෙම නැති වුණොත් අපි ඔක්කොම කට්ටියව නිරීක්ෂණය කරමින් ඉන්නේ මම විතරක් නෙමෙයි. එතකොට සටහන් කර ගන්නවා හරියට කැමරාවට පෙන්ලා විවෘත කරපු අය නැති අය කවුද? කැමරාවට පෙන්වන්න නැතුව කවරේ ෆීල් කරේ කවුද? ඒ දේවල්. ඒ වගේම මතක තියාගන්න ලියනකොට ඕගොල්ලන්ගේ මුහුණ පැත්තට කැමරාව යොමු වෙලා තියෙන්න ඕන. ප්‍රශ්න පත්‍රයට එහෙම නෙමෙයි. ඔයගොල්ලන්ගේ මුහුණ පැත්තටයි කැමරාව යොමු වෙලා තියෙන්න ඕන. මේ ටික කරලා අදට අපි දැන් ඉවර කරමු. එහෙනම් දැන් අර 1 2 3 පාඩම් 3 පොඩ්ඩක් බලලා පාඩම් කරලා තියාගන්න. ටෙස්ට් එකේ වැඩිම ලකුණු ගන්න 3 දෙනාට පොඩි තෑගි 3කුත් දෙනවා. 1 2 3 3 දෙනාට බලමු කවුද වැඩිම ලකුණු ගන්න කියලා. දැන් අදට එහෙමනම් අපි මේ ටික කළා ඉවර කරමු. හැමෝටම ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක්.